ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල මෙරට සිව්වන කොවිඩ් රැල්ල අතළඟ සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරන්න සෞඛ්‍යාංශ ජනතාවට කියයි. සිව්වන කොවිඩ් රැල්ලේ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශය බහරගත යුතුයි. රවි කුමුදේශ්කින් චෝදනා. ජාතික රෝහලේ කොවිඩ් රෝගීන් 250ක් රෝගීන් 70ක් දැඩි සත්කාරේ. තත්ත්වය අවදානම් සමස්ත ලංකා හෙට සංගමය කියයි. ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව ගැන බය වෙන්න එපා. එන්නත් මාත්‍රා ලක්ෂ 14ක් නුදුරේදීම දිවයිනට රාජ්‍ය ඇමති චන්න කියයි. කැපිටල් මහරාජා සමූහයේ සභාපති රාජා මහේන්ද්‍රන් මහතා දිවි ගමනට සමුදෙයි. බ්‍රසීලයේ ගැම රුසියාවට. රේෂාඩ් නිවසේ මියගිය දැරිය ගැන ප්‍රකාශ 30ක් සටහන් කරගනි. නොරොච්චෝලේ දැරියකටත් වද හිංසා. පියා සහ නැන්දනිය අත්අඩංගුවට. කළු සල්ලි සුදු කරන්න කිසිම රජයකට නීත්‍යානුකූල ක්‍රමවේදයක් නැහැ. ශෙහාන් කියයි. රාජ්‍ය ආදායම වැඩි කරන්න රජයට කිසිම වැඩපිළිවෙලක් නැහැ. ඉරාන්ගෙන් චෝදනා. මංගල රැඩිකල් මැද යලි කරලියට. ආණ්ඩුවත් ෆේල්, විපක්ෂයත් ෆේල්. මමත් වග කියන්න ඕන. මංගල කියයි. තවත් දින 16කින් පසු පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවස්ථාව. මැතිවරණ කොමිසම දැනුම් දෙයි. ගුරුවරුන් 14 වන දිනටත් ඕෆ්ලයින්. ගුරුවරුන්ගේ ගැටලු වලට විසඳුම් සොයන අධ්‍යාපන ඇමතිගේ යෝජනාව හෙට අමාත්‍ය මණ්ඩලයට. ප්‍රථමයෙන් දේශීය පුවත්. මෙරට තුළ සිව්වන කොවිඩ් රැල්ලක අවධානමක් මේ වන විට මතු ඇති බව සෞඛ්‍යාංශ පවසනවා. නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ. මේ අතර රට තුළ නිර්මාණය වන කොවිඩ් සිව්වන රැල්ලේ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශය බාරගත යුතු බව රවි කුමුදේශ් මහතා පවසනවා. නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව කටයුතු කරන්නේ නැතිනම් මෙරට තුළ සිව්වන කොවිඩ් රැල්ලක අවධානම පවතින බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. ඒ අනුව වෛරසය පැතිරීමේ අවධානම ඉහළ යන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කොවිඩ් මර්ධනය සඳහා නිසි ක්‍රමෝපායන් අනුගමනය නොකිරීම හේතුවෙන් කොවිඩ් සිව්වන රැල්ලේ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශය බාරගත යුතු බවයි රවි කුමුදේශ් මහතා පවසන්නේ. හැම රැල්ලකම අවසානයේදී නිද්‍රාශීලී එහෙම නැත්නම් ව්‍යාපාරික උමනාවට වැඩ කරන තත්ත්වයක් ඇති වුණා සෞඛ්‍ය අමාත්‍යාංශයේ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තව රැල්ලකින් අපිට කොවිඩ් සංග්‍රහ කරනවා. කවුරුත් ඒ අලුත් රැල්ලට වග කියන්නේ නැහැ. නිසා අපි මේ සැරේවත් කියනවා කරුණාකරලා ජනාධිපතිතුමාට මේ වෙලාවේ නිදාගෙන ඉන්න, මේ වෙලාවේ මේ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ නැති, PCR පරීක්ෂණ කරන්නේ නැති, ප්‍රභේද පරීක්ෂණ කරන්නේ නැති කණ්ඩායම අනිවාර්යයෙන්ම මේ රටේ තවත් රැල්ලක් ඇති වුණොත් වග කියන්න ඕනේ. මේ වන විට ශ්‍රී ලංකාව තුළ ඩෙල්ටා හා ඇල්ෆා කොවිඩ් වෛරස් ප්‍රභේද පැතිර යමින් පවතිනවා. ඩෙල්ටා වෛරස් රෝගීන් 68 දෙනෙකු මේ වන විට නිල වශයෙන් හඳුනාගෙන තිබෙනවා. එසේම මීට වඩා ඩෙල්ටා රෝගීන් විශාල ප්‍රමාණයක් සමාජයේ සිටිය හැකි බවයි සෞඛ්‍යාංශ පවසන්නේ. ඒ අනුව ඩෙල්ටා වෛරසය යයි සැක සහිත සාම්පලවල ප්‍රතිඵල එළමෙන සතිය තුළ ප්‍රකාශ කළ හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළා. දැනට අපි සැක කරන හැම සාම්පල් එකක්ම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වෙත යොමු කරලා තියෙනවා. ඔවුන්ට සාම්පල් පරීක්ෂාව කරලා ප්‍රතිඵල ලබා දීමට සති එකමාරක් දෙකක් අතර කාලයක් ගත වෙනවා. ඒ අනුව ඉදිරි කාලයේදී තවත් සොයාගත්තොත් අපි එය වහාම දැනුම් දෙන්න පියවර ගන්නවා. නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ රෝගියෙකු අද පෙරවරුවේ එම රෝහලෙන් පලා ගොස් තිබුණා. අදාළ රෝගී පුද්ගලයා තම නිවස වෙත යමින් සිටියදී කුරුඳුවත්ත මේරිවල පොලිස් මුරපොලේදී අල්ලා ගිලන් රථයක් මගින් යළිත් නාවලපිටිය රෝහලට යොමු කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබෙනවා. ඔහු ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයකින් ගමන් කර ඇති අතර එහි ගමන්ගත් පුද්ගලයන් 20 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍යාංශ කටයුතු කර ඇත්තේ. කොවිඩ් වෛරසය මර්ධනය කිරීම සඳහා ලබා දෙන ඇස්ට්‍රාසෙනිකා එන්නතේ මාත්‍රා 14,70,000ක් මෙරටට ලැබීමට නියමිතයි. එය ජපාන රජයේ ප්‍රධානයක් ලෙස මෙරටට ලැබෙනු ඇති. කිසිසේත්ම අනියත බියක් ඇති කරගන්න එපා. ඇස්ට්‍රාසෙනික එන්නත ලබාගත් කෙනෙක් නම් ඔබ දෙවනි මාත්‍රාව බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් ඔබට තවදුරටත් ඒ එන්නතේ බලය තියෙනවා. එය නැවත ප්‍රතිජනනය කිරීමේ හැකියාව මේ වනතෙකුත් තියෙනවා.
ඉදිරි දින කිහිපයක කාලෙදී ජපාන රජය මගින් පරිත්‍යාගයක් ලෙස ලබා දෙන ඇස්ට්‍රාසෙනිකා මාත්‍රා 14,70,000ක් ලැබීමට නියමිතයි. නියත වශයෙන්ම ඔබට දෙවන මාත්‍රාව ලබා දීම සඳහා අප කටයුතු යොදනවා. මේ අතර SLT මොබිටෙල් ආයතනයේ සමාජ සත්කාරක වැඩසටහනක් වශයෙන් මාතලේ දිස්ත්‍රික් මහරෝහලට රුපියල් මිලියන 5කට වැඩි වටිනාකමකින් යුත් PCR යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම පසුගියදා සිදු කෙරුණා. බ්‍රසීලයේ පැතිරමින් පවතින ගැමා වෛරස් ප්‍රභේදය රුසියාවේද ව්‍යාප්තව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. රුසියාව පුරා දෛනික කොවිඩ් රෝගීන් මේ වන විට ඉහළ යමින් පවතිනවා. බලධාරීන් පවසන්නේ විවිධ කොවිඩ් ප්‍රභේද පැතිරීම හා එන්නත් ලබා ගැනීමේ වේගය මන්දගාමී වීම මීට හේතු වී ඇති බවයි. මෙම ගැමා වෛරස් ප්‍රභේදය ඉතා පහසුවෙන් පැතිර යන බවටයි පරීක්ෂකයින් හෙළි කරගෙන තිබෙන්නේ. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 250 දක්වා ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා හෙද සංගමේ ප්‍රධාන ලේකම් SB මැදිවත්ත මහතා පවසනවා. දැඩි සත්කාර ඒකක 3ක් ජාතික රෝහලේ වෙන් කර තිබුණද එයද ප්‍රමාණවත් නැතයි ඔහු පෙන්වා දෙනවා. සෞඛ්‍ය බලධාරීන් තවමත් අවධානම නිසි ලෙස හඳුනාගෙන නැති බවටද සමස්ත ලංකා හෙද සංගමය චෝදනා කරනවා. කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහල තුල ගත්තොත් කොරෝනා වාට්ටු 7ක් පමණ මේ වන විට ක්‍රියාත්මක කරමින් තිබෙනවා. පසුගිය 23 වෙනිදා වන විට ශ්‍රී ලංකා ජාතික රෝහලේ කොරෝනා රෝගීන්ගේ ප්‍රමාණය 250 ඉක්මවලා තිබුණා. දැඩි සත්කාර ඒකක ජාතික රෝහල තුල 3ක් වෙන් කරලා තිබෙනවා කොරෝනා රෝගීන් සඳහා. පෙරේදා දිනේ වන විට ජාතික රෝහල තුල ඔක්සිජන් ප්‍රතිකාරය අවශ්‍ය කොරෝනා රෝගීන් 70කට අධික ප්‍රමාණයක් ජාතික රෝහල තුල සිටියා. නමුත් දැඩි සත්කාර ඒකක දිවයිනේ කිසිම තැනක හොයාගන්න බැරි තත්ත්වයක් මතුවන තත්ත්වයක හදිසි රෝගියෙක් සඳහා ජාතික රෝහලේ තවත් දැඩි සත්කාර ඒකක ඇඳක් වෙන් කරන්න සිද්ධ වුණා. ඉතින් දැඩි සත්කාර ඒකකවල අවශ්‍යතාවය ඉතාමත් බරපතල විදිහට දැනලා තියෙන මොහොතක සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කරන්නේ නැතිව මේ තත්ත්වය මේ විදිහටම පවත්වාගෙන යන්න කටයුතු කිරීම එක පැත්තකින් දකිනවා විශාල අනතුරක්. මොකද ඉදිරියේදී මේ රැල්ල තවදුරටත් වැඩි වුවහොත් දැඩි සත්කාර පහසුකම් අවශ්‍ය රෝගීන් සඳහා ඒ පහසුකම් සපයන්න සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තෙන් නිසි සැලැස්මක් වැඩපිළිවෙලක් හදලා නැති එකක් අපි දකිනවා. අභාව પ્રાપ્ત ද කැපිටල් මහරජා සමූහයේ සභාපති ආර් රාජා මහේන්ද්‍රන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. ඒ මහතා අභාව પ્રાપ્ત වුණේ කොවිඩ් වෛරසය ආසාදනය වී පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටියදී. ශ්‍රී ලංකාවේ පැරණිතම ව්‍යාපාර ජාලයක් වන මහාරාජා ව්‍යාපාර සමූහයේ සභාපතිවරයා ලෙසත් සිරස මාධ්‍යජාලයේ සභාපතිවරයා ලෙසත් කටයුතු කළ ආර් රාජ මහේන්ද්‍රන් මහතා අද උදැස්සන අභාව ප්‍රාප්ත වුණා. කොවිඩ් වෛරසය වැළඳී පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේදී ඒ මහතා අභාව ප්‍රාප්ත වුණේ. මේ යන විට ඒ මහතා 79 වන විය හිපසු වුණා. අභාව ප්‍රාප්ත කිලි මහරජා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද දහවල් බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු වුණා. හින්දු ආගමික වතාවත් වලට අනුව පූජාවන් පවත්වමින් අවසන් කටයුතු සිදු කෙරුණේ කොවිඩ් මාර්ගෝපදේශයන්ට අනුවයි. මෙම අවස්ථාවට කිලි මහරජා මහතාගේ පවුලේ ඥාතීන් හිතවතුන් මහරජා සමූහ ව්‍යාපාරයේ නිලධාරීන් සමාජිකින් මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ විපක්ෂ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශෝක පණිවිඩයක් නිකුත් කරමින් කැපිටල් මහරජා සමූහයේ සභාපති ආර් රාජ මහේන්ද්‍රන් මහතාගේ අභාවය පිළිබඳව ශෝකය පළ කර තිබෙනවා. දක්ෂ ව්‍යවසායකයෙකු ලෙස මෙරට ආර්ථිකයට ශක්තියක් වන ව්‍යාපාර ජාලයක් පවත්වාගෙන යාමට කටයුතු කළ ආර් රාජ මහේන්ද්‍රන් මහතා ඒ ඔස්සේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට අස්වැසිල්ලක් වූ බවත් සිරස ශක්ති MTV මාධ්‍ය ජාලයේ හිමිකරු ලෙස ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටි රාජ මහේන්ද්‍රන් මහතා මෙරට රූපවාහිනිය සහ ගුවන් විදුලිය නව්‍යකරණයට ලක් කළ පෙර ගමන් කරුවෙකු බවත් පවසනවා. එමෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද නිවේදනයක් නිකුත් කරමින් සිය ශෝකය පළ කර තිබෙනවා.
කැපිටල් මහරජා සමූහයේ සභාපති මෙන්ම අපගේ හෘදයාංගම සමීපතමයෙකු වූ කීර්තිමත් ලංකා පුත්‍රයෙකුද වූ ආර් රාජමහේන්ද්‍රන් මහතාගේ අභාවය අප තුළ ඇති කළේ දැඩි බලවත් කම්පනයක් බව සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එතුමන්ගේ අභාවය අපව දැඩි කම්පනයට පත් කළේ එතුමා සතු උතුම් මානුෂීය ගුණධර්ම නිසා බවත් මේ අනපේක්ෂිත වියෝවෙන් බලවත් කම්පනයට පත්ව සිටින පවුලේ ඥාති මිත්‍රාදීන් ඇතුළු සියලු දෙනාට මාගේත් අප පවුලේත් ඉමහත් ශෝකය සහ සංවේගය පළ කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ශෝක පණිවිඩයෙන් පවසනවා. මේ අතර සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂයේද ශෝක පණිවිඩ නිකුත් කරමින් සිය බලවත් සංවේගය පළ කර තිබෙනවා. දරුවන්ට සිදුවන අපචාර සහ වද හිංසා පිළිබඳව වැඩි වශයෙන් වාර්තා වන මෙම කාලේ එවැනි වද හිංසාවට ලක් වූ තවත් බාලවයස්කාර දැරියක් පිළිබඳ තොරතුරු නොරොච්චෝලෙන් වාර්තා වුණා. දැරිය ක්‍රූරත්වයට පත් කළ පියා සහ නැන්දනිය අත්අඩංගුවටගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ. මේ අතර රිෂාඩ් නිවසේ සිටියදී මියගිය දැරියගේ සිදුවීමට අදාළව ප්‍රකාශ 30කට ආසන්න සංඛ්‍යාවක් සටහන් කරගෙන ඇති බවද පොලිසිය ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී රිචාඩ් බදෝදීන්ගේ නිවසේ සිටියේදී මේගේ දැරිගේ සිදුවීමට අදාළව මෙවන විට ප්‍රකාශ 30කට ආසන්න සංඛ්‍යාවක් සටහන් කරගෙන තිබෙනවා. මෙම සිදුවීමට අදාළ තැරැව්කරු ලෙස හඳුනාගත් පොන්නයියා පණ්ඩාරම් හෙවත් ශංකර් නම් පුද්ගලයාගේ බැංකු ගිණුම් කිහිපයක්ද පොලිසිය පරීක්ෂාවට ලක් කර තිබෙනවා. ආගරපතන ප්‍රදේශයේ බැංකුවක පවත්වාගෙන යන ගිණුමකට මුදල් බැරවීමක් සිදුව ඇති බවටයි විමර්ශනවලදී හෙළි වී ඇත්තේ. මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට ප්‍රකාශ 30කට ආසන්න සංඛ්‍යාවක් සටහන් කර තිබෙනවා. මේ අතර එම නිවසට පැමිණ නැවත පිටව ගිය පුද්ගලයින්ගේ ප්‍රකාශද වෙනවා. මීට අමතරව මෙම නිවසේ සේවය කළ සේවක සේවිකාවන් රැසකගේ ප්‍රකාශද සටහන් කර තිබෙනවා. මෙහි ප්‍රධානම තැරැව්කරු ලෙස ක්‍රියා කළ පුද්ගලයා වන පණ්ඩාරම් හෙවත් ශංකර් නැමැත්තා විසින් පවත්වාගෙන යනු ලබන බැංකු ගිණුම් පිළිබඳව තොරතුරු දත්ත වාර්තාවක් ලබා ගනු ලැබුවා. ඔහු සම්බන්ධයෙන් ආගරපතන නගරයේ පිහිටා ඇති බැංකුවක පවත්වාගෙන යන ගිණුමකට අදාළ විස්තරත් ලබාගෙන තිබෙනවා. මෙම සිදුවීමට අදාළව සැකකරුවන් ලෙස හඳුනාගත් රිෂාඩ් බදෝදීන්ගේ බිරිඳ ඇගේ පියා සොහොයුරා හා තැරැව්කරු ඊයේ දින අධිකරණයට ඉදිරිපත් කෙරුණා. එහිදී ඔවුන් පැය 48ක් රඳවා තබා ගනිමින් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙසයි අධිකරණය අවසර ලබා දුන්නේ. බදුදින්ගේ බිරිඳ කිරුළපන පොලිසියෙත් සෙසු සැකකරුවන් තිදෙනා බොරැල්ල පොලිසියෙත් රඳවා ප්‍රශ්න කිරීම් සිදු කරනවා. ඒ අනුව ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව ඔවුන් යලි හෙට දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරයේ සිටියදී අදාළ දැරිය මියගිය දිනට පසු දින ඇති වූ අසනීප තත්ත්වයක් මත රිෂාඩ් බදෝදීන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. ඒ පසුගිය 17 වනදායි. ඊනතුරුව ඔහු ඊයේ පස්වරුවේ යලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගියා. මේ අතර මියගිය දැරියට සාධාරණය ඉටු කර දෙන ලෙස ඉල්ලා අදත් ප්‍රදේශ කිහිපයක විරෝධතා සංවිධානය කර තිබුණා. ஷாலினியே எங்கள் கடைசி பிள்ளை මේ අතර නොරොච්චෝල ප්‍රදේශයේ පදිංචි 13 හැවිරිදි බාලවයස්කාර දැරියක් ක්‍රූරත්වයට පත්කිරීම සම්බන්ධයෙන් ඇගේ පියා හා නැන්දනිය අත්අඩංගුවටගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. ඊයේ දිනේදී නොරොච්චෝල පොලිසිය මගින් 13 හැවිරිදි දැරියක් ක්‍රූරත්වයට භාජනය කිරීම සම්බන්ධයෙන් දැරියගේ පියා සහ පියාගේ සොහොයුරිය නම් දැරියගේ නැන්දනිය අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිසියට ලද තොරතුරක් අනුවයි මේ සම්බන්ධයෙන් විමර්ශනය පවත්වා මේ දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. අත්අඩංගුවටගත් සැකකරු සහ සැකකාරිය ඊයේ දිනේදී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන අගෝස්තු 2 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මැතිවරණ පිළිබඳ මාතෘකාව යලිත් කරලියට ඇවිල්ලා. අතුරුදන් වූ පළාත් සභා මැතිවරණය ගැන බොහෝ දෙනා සාකච්ඡා කරද්දී දැන් පළාත් පාලන මැතිවරණය ඉදිරියට එමින් පවතිනවා. ඒ අනුව තවත් දින 16කින් පසුව ඕනෑම අවස්ථාවක පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා. ඒ සියත ප්‍රවෘත්ති අප මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචි හේවා මහතාගෙන් කළ විමසුමකදී
පළාත් පාලන මැතිවරණයේ පවත්වන දින වකවානු මේ වන විට ආසන්න වෙමින් පවතිනවා. අවසන් වරට පළාත් පාලන මැතිවරණය පැවැත්වුවේ 2018 වසරේ පෙබරවාරි මාස 10 වනදායි. පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු දිනට මාස 6කට පෙර එම ඡන්ද විමසීම කැඳවීමේ බලය විෂය භාර අමාත්‍යවරයාට පවතින බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා අප කළ විමසීමකදී ප්‍රකාශ කළා. ඒ 2017 අංක 16 දරන පළාත් සභා සහ පළාත් පාලන පනතේ ප්‍රතිපාදන අනුවයි. ඒ අනුව තවත් දින 16කින් අනතුරුව ඕනෑම අවස්ථාවකදී ඡන්ද විමසීම පැවැත්විය හැකියි. පළාත් පාලන මැතිවරණය කල් දැමීමට කටයුතු කරන්නේ නම් ඒ සඳහා විෂය භාර අමාත්‍යවරයාට බලතල ඇත්තේ වසරක් ඉක්මවන තුරු පමණයි. ඒ අනුව ලබන වසරේ පෙබරවාරි 10 වනදා මැතිවරණය පවත්වන්නේ නැතිනම් එය 2023 වසරේ පෙබරවාරි 10 වනදා දක්වා කල් දැමිය හැකියි. නැතිනම් තවත් දින 16කින් වුවද පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ හැකියාව විෂය භාර අමාත්‍යවරයාට පවතිනවා. කෙසේ වෙතත් පළාත් සභා මැතිවරණය දිගින් දිගටම කල් යමින් පවතින පසුබිමක් තුළ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳව පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයක් බවයි ඇතැම් පාර්ශවයන් පෙන්වා දෙන්නේ. එමෙන්ම මැතිවරණ කොමිසමේ කටයුතු වලට බලපෑම් එල්ලවෙමින් පවතින බවත් මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ස්ථානමාරුවීම් සිදු කරමින් රටේ මැතිවරණ හකුලා දැමීමේ වැඩපිළිවෙලක් දියත් වන බවටත් විපක්ෂය ඇතුළු දේශපාලන කණ්ඩායම් වලින් චෝදනා එල්ලවනවා. කෙසේ වෙතත් මැතිවරණ කොමිසම අදාළ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන අතර මැතිවරණ කොමිසමේ කටයුතු සාධාරණව සහ නිදහස්ව පවත්වාගෙන යාමට කිසිදු බාධාවක් නොමැති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. තමා රාජ්‍ය නායකයෙකු වුණේ නැතත් වසර 31ක් පාර්ලිමේන්තුව නියෝජනය කළ තමාද රට වර්තමානයේ මුහුණ පා සිටින තත්වයට වග උත්තරකරුවෙක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී තරුණ සමාජ ක්‍රියාකාරීන් ඇතුළු පාර්ශව කිහිපයක් ඒකාබද්ධව රැඩිකල් මැද සංවිධානය පිහිටුවීම අද කොළඹදී සිදු කෙරුණා. ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිම්බාබ්වෙවක් වෙන අනතුරක් වෙනිසුවේලාවක් වෙන අනතුරක් දැන් අපිට පැහැදිලිවම පේන්න තියෙනවා. දේශප්‍රේමය විකුණාගෙන කාපු ආණ්ඩු විතරක් නෙමෙයි ඊනියා දේශප්‍රේමය ඉදිරියේ රැවටුණ ඡන්දදායකයන් නිසාත් මේ තත්ත්වය ඇති වෙලා තියෙනවා. රාජ්‍ය පාලනයට සම්බන්ධ වෙච්ච මමත්වක් කියන්න ඕනේ. මොකද මම රාජ්‍ය නායකයෙක් නොවුනත් පසුගිය අවුරුදු 73 තුල අවුරුදු 31ක්ම පාර්ලිමේන්තුවේ හිටියා. මේ වෙන වැරදි දැකලා කතා කරා. සමහර වෙලාවට කතා නොකර ඉන්නත් ඇති. මේ තත්වයට ඇත්ත වශයෙන්ම අපි සියලු දෙනාම වගේ වග උත්තරකාරයෝ කියන එක කියන්න ඕනේ. අද ෆේල් වෙලා තියෙන්නේ ඇත්ත වශයෙන්ම නියෝජනය කරන මතවාදය. ජාතිවාදය, ආගම්වාදය, බහුතරවාදය, අඩංගු මතවාදය විසඳුමක් ලෙස යෝජනා කරන විපක්ෂයත් ෆේල්. සාත් ෆේල්. විශේෂයෙන්ම මේ තරුණ පරම්පරාවේ වගකීම තමයි මෙවැනි විනාශයක් කරා නොයන්නට නම් අපි ඊනියා දේශප්‍රේමී සටන් පාටවලට රැවටෙන්නේ නැතුව සැබෑ දේශප්‍රේමය මොකක්ද කියලා මේ රටේ සංවාදයක් ඇති කරගන්න ඕනේ. ජනතාවට සියලු සහන ලබා දීමට රජය කැපවීමෙන් කටයුතු කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ බුලත් සිංහල ප්‍රදේශයේ පැවති වැඩසටහනකදී ජාතියක් වශයෙන් රටක් වශයෙන් මේ මහ පොළොවේ හා මේ ලෝකේ පවතින යථාර්ථය පිළිගෙන දෙන්න පුළුවන් හැම සාහනයක් රජය ජනතාවට ලබා දෙමින් අපි සියලු දෙනා එකතු වෙලා වැඩපිළිවෙලක් ඇතුව රටේ ඉදිරි සංවර්ධනය සඳහා කැප වෙලා වැඩ කරන්නට කටයුතු කරමු කියන ප්‍රාර්ථනාව අපි ඇති කරගත යුතුයි. දැනට තියෙන 108 වැට් බද්ද 132 කළොත් ඒත් මදි පොලිය ගෙවන්න චුට්ටක්. මේක තමයි ඇත්ත මුදල් අරබුදේ රටක. ඒක කිව්වහම භූමි තෙල් ගෑවිච්ච ගැරන්ඩියෝ වගේ දඟලනවා එහෙම කිව්වයි කිය. මේ ඇත්ත කියන්න බැරි. ඇත්ත දකින්න බැරි. බොරුවම තුල වෛරයෙන් ආණ්ඩු වෙනස් කරන්න විතරක් හිතන පිරිසක් ඉන්න රටක් යථාර්ථවාදී ආර්ථික දේශපාලන සමාජ විග්‍රහයකින් තොර රටක් ගොඩ නැගීම සඳහා පළවෙනිවෙන් කළ යුතු කාර්යභාරය වෙන්නේ ජනතාව සත්‍යයෙන් දැනුවත් කිරීමේ කාර්යය. රාජ්‍ය ආදායම වැඩි කරන්න වත්මන් රජයට කිසිදු වැඩපිළිවෙලක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය ආදායම වැඩි කරන එක තමයි හරි ප්‍රතිපත්තිය. ඒක කරන්න මේ රජයට කිසිම වැඩපිළිවෙලක් නැහැ. IMF එකේ බිල් එකක් මවලා තියෙනවා. මට ගයක් ගන්න ඕන වුණාම මට බැංකුවට යන්න පුළුවන්.
නැත්නම් මට පොලි මුදලාලි ළඟටත් යන්න පුළුවන්. මම බැංකුවට ගියොත් බැංකුවෙන් කියනවා මේක අස්සම් කරන්න ඕනේ කියලා. අස්සම් කළොත් බැංකුවේ රෙගුලාසි තියෙනවා. මම මේ රෙගුලාසි වලට කැමති නැත්නම් ඒක අමතක කරලා පොලි මුදලාලි ළඟට ගිහිල්ලා මට ඉහළ පොලියකට මුදලක් ලබාගෙන නිවස ගන්න පුළුවන්. බැංකුවෙන් ගෙවා ගන්න බැරි වුණොත් බැංකුව නීතිමය ක්‍රමයකට කාලයක් දීලා ක්‍රමවේදයකට යනවා. පොලි මුදලාලිට ගියොත් පාරේ මාව වාහනයෙන් බස්සලා පාරකුත් ගහලා ගෙදර අයව පන්නලා තමයි මගේ නිවස ඒ අය අත්පත් කරගන්නේ. මොකද මුදල දෙනකොටම නිවස අත්පත් කරගෙන ඉවරයි. ජාත්‍යන්තර අර මුදලට යන එක ටිකක් බැංකුව වගේම තමයි. අපහසුතාවයන් තියෙනවා. නමුත් පොලි මුදලාලිලා ළඟට යනවට වැඩිය හුඟක් හොඳයි. මේ රජයට ආර්ථික කළමනාකාරීත්වය ගැනවත් ආර්ථික දැක්මක් මේ රජයට නැහැ. කිසිම රජයකට කළුසල්ලි සුදු කරන්න නීත්‍යානුකූල ක්‍රමවේදයක් නැති බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. එය අද මැදවච්චිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. කිසිම රජයකට කළුසල්ලි සුදු කිරීම නීත්‍යානුකූල කරන්න ක්‍රමවේදයක් නැහැ. හැබැයි අපි රජයක් හැටියට අපේ රටට විදේශ විනිමය ගෙනීම සඳහා යම් යම් රටවල් වල පුරවැසියන් විසින් උපයාගත් ධනය අපේ රටට ගෙනෙන්න ඇවිල්ලා ආයෝජනවලට යෙදවීමට කැමති නම් ඒ සඳහා අවකාශය ලබා දෙන්න අපි කටයුතු කරනවා. ආයෝජකයන්ට මිත්‍රශීලී පරිසරයක් හදද්දී අපි දකිනවා බොහෝ තැන්වලදී ඒ ගතවන කාලය පිළිබඳ බරපතල ගැටලුවක් ඇති වෙනවා. ඒ අනුමැතින් ලබා ගැනීමේදී ආයතනයකින් තවත් ආයතනයකට යන්න ඕන එක ඒක සම්බන්ධීකරණයක් කිරීමට එක ස්ථානයක් නොමැතිකම. ඉතින් මේ වගේ ගැටලු රාශියක් තියෙනවා. ඒ හින්දා පුළුවන් තරම් පවතින නීති රීති රාමුව පාර්ලිමේන්තුවේ අනුමැතිය ඇතිව සරල කිරීම සඳහා අපි ක්‍රමවේදයන් අනුගමනය කරනවා. විශේෂයෙන්ම සියලුම රටවල් වල ඉන්න අය ආරාධනා කරලා තියෙනවා අපේ රටට පැමිණෙන්න, ඇවිල්ලා ආයෝජනය කරන්න. ඔවුන්ට විදේශ විනිමය රටට අරන් එන්න අවශ්‍ය ප්‍රතිපාදන අපි ලබා දෙන්න සූදානම් කියලා. ඉතින් ඒ සඳහා අවශ්‍ය වෙනස්කම් කරනවා. විපක්ෂය මතක තියාගන්න ඕනේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට සහ මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට ජනවරමක් මේ රටේ ලබා දුන්නේ සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂය කියන දේ කරන්න නෙවෙයි. රිෂාඩ් නිවසේ සිදු වූ දැරියගේ මරණය දේශපාලන වේදිකාවේ අදත් ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබුණා. දැන් දේශපාලන වේදිකාවෙන් ඇසුන කතා. පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් හිටපු ඇමති කෙනෙක් නීතිය දැනගන්න ඕනේ. තමන්ගේ ගෙදර අවුරුදු 16ට අඩු දරුවෙක් තියාගෙන ඉන්න අයිතියක් නැහැ. අපි විපක්ෂ නායකතුමාගෙන් බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. පුළුවන් නම් එතුමාට විරුද්ධව ඒගොල්ලන්ගේ පක්ෂයෙන් අයින් කරලා පෙන්නන්න කියලා. මේ ගැන ඉතාමත් පැහැදිලිව සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රකාශයක් කළා. නීතිය ඉදිරියේ වරදක් තිබෙනවා නම් ඒ වරද පිළිබඳව නීති අනුකූල පියවර ගන්න කියලා. ඉතින් අපි එක එක පුජ්‍යලයා පිළිබඳව කතා කරන්න යන්නේ නැහැ. ඔහුගේ තරාතිරම පිළිබඳව අපිට ප්‍රශ්නයක් නැහැ. රිෂාඩ් ඉන්න ආණ්ඩුවක නම් අපි ඉන්නේ නැහැ. රිෂාඩ්ගේ සහයෙන් නම් අපි ආණ්ඩු කරන්නේ නැහැ කියලා පපුවට ගහගෙන ලේ කුපිත කරපු අයගෙන් තමයි ආණ්ඩු ඕනේ. දැන් රිෂාඩ්ගේ ඡන්ද අරගත්තාම දැන් සැපද කියලා. ඇයි ඉස්ලිනී වගේ දරුවෝ මෙහෙකාරකමට යන්නේ? ඇයි විකිනෙන්නේ? ඇයි ඒගොල්ලන්ටත් උසස් පෙළ සාමාන්‍ය පෙළ අපේ දරුවන්ට වගේ අයිතිය නැත්තේ? මෙන්න මේක ගැනයි අපි අවධානය යොමු කරන්න ඕනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් හෙට දින පැවැත්වෙන බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරයාත් එක්ක සාකච්ඡාවක් කරන්න යනවා කියනවා. ඒකට කොහොමද සූදානම? ඒක මොනවද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මතුමා? හෙට 11ටම අපිට වෙලාව දීලා තියෙන්නේ. ඉතින් අපිට උදේ පක්ෂ සභාපතිවරයාත් සමග සාකච්ඡා කරනවා මොනවද අපි කතා කරන්න කියන එක. පොදුවේ ගත්තාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බුදුජන පෙරමුණත් එක්ක සම්දානගත වීමේදී ගිවිසුම් කීපයකට ගිවිසුම් ගත වෙනවා. එකක් අපි බුදුජන පෙරමුණත් එක්ක ඒ වගේම ඒවකට ජනාධිපති අපේක්ෂකතුමා විදිහට වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සමග අපි ගිවිසුම් ගත තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාටත් ඒ වගේම පොදුජන පෙරමුණත් එක්ක සම්දානගත වෙන්නේ. ඒ නිසා මේ එකඟතාවයන් පදනම් කරගෙන තමයි මේ සාකච්ඡාව අපි ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙන ජනාධිපතිතුමාත් සමග. ආණ්ඩුවෙන් ඉවත් වීමේ සූදානමක් එහෙම නැහැනේ. ආණ්ඩුවෙන් ඉවත් වීමට කිසිම අවශ්‍යතාවයක් නැහැ. මොකද අපි හදපු ජනාධිපතිතුමා ඒ වගේම 3 පාර්ලිමේන්තු බලයක් ලබා ගන්නත් මේ සියලුම ජයග්‍රහණය කරපුවා පමණක් නෙමෙයි පරාද වෙච්ච අපේ සංවිධායක මන්ත්‍රී පවා දායක වෙලා තියෙනවා. ඒ නිසා අපි හදාගත්ත ආණ්ඩුවක් අපට පෙරලන්න හෝ වෙනස් කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. මොනවා කරන්නද? කරන්න කිසි දෙයක් නැහැ. කොච්චර විභාග පාස් කළත් රස්සාවක් නැහැ. මේ රස්සාව නම් කරලා ඇති වෙලා. මේ අපිට සාමාන්‍යයෙන් සමාජයේ අහන්න ලැබෙන දේවල්. අතපය හතර තියාගෙන හොඳට ඇහි දිපෙනෙද්දී
කෙනෙක් මෙහෙම කියනවා නම් මේ කතාව බලන ඔබට ඔබ ගැන එක්වරක් නොව කිහිප වරක් සිතන්න වේවි. මේ හරි අපූරු කාර්මිකයෙක් දිවුලපිටියේ ජීවත් වෙන ඔහු ප්‍රදේශයේ ජනප්‍රිය මෝටර් රථ කාර්මික ශිල්පියෙක්. ඕනම මැනුවල් වාහනයකට හරි පරිස්සමෙන් ඇහුම්කන් දීලා ලෙඩේ හඳුනගන්න ඔහුට පුළුවන්. මොහුගේ පියත් කාර්මික ශිල්පියෙක්. දැන් ඔබට හිතෙනවා ඇති තාත්තගේ රැකියාව පුතත් කරන එක මහ ලොකු වැඩක්ද කියලා. ඕනතරම් ගරාජ් තියෙන රටක සියතට මේ ගරාජ්‍යකම පෙනුනේ ඇයි කියලා ඔබට හිතනවත් ඇති. දැස් පෙනෙන සමහරුන්ට වඩා මලිත් විශේෂ කෙනෙක්. ඒ නිසයි අපි මලිත්ව හොයාගෙන දෙවුලපිටියට ගියේ. අවුරුදු 4-5 කාලේ ඉඳන්ම වාහන හදන පැත්තට තමයි ගොඩක් යොමු වුණේ. මොකද තාත්තා ඒ කාලේ ඒවා කෙරුවා. යතුරු අත ගාලා කෑලි අත ගාලා නට්ටොල සයිස් එකේ මෙහෙම ඉගෙන ගත්තා. ඉගෙනගෙන එතන ඉඳන් ඉතින් මම කරගෙන ගියා. පාසල් අධ්‍යාපනයට ගොඩක් යොමු වෙන්න හිත දුන්නේ නැහැ. මොකද මෙතන යකඩ කෑලි වලට තමයි ගොඩක් හිත ගියේ. වෙන අය හදලා කරන්න තියෙන ඔක්කොම කරලා හදාගන්න බැරුව අහක දාපුවා තමයි මගේ ළඟට හුඟක් හොයාගෙන. ඒ ආපු කෙනෙක් ආයේ කවදාවත් වෙන තැනකට යන්නේ නැහැ. තංගල්ලේ ඉඳලා එනවා ට්‍රීවිල් හදන්න මෙහෙට. ඇත්තටම පේන්නේ නැති එක වෙලාවකට හොඳයි කියලා හිතෙනවා. මොකද මේ රටේ වෙන දේවල් ලෝකේ වෙන දේවල් දකින්නකොට මමයි මගේ බිරිඳයි දෙන්න අපි දෙන්නටම පේන්නේ. අපි දෙන්න ඉතින් හොඳින් කතා කරනවා. ඒ හින්දා ජීවිතේ ගොඩක් ඉතින් සුන්දරයි. මේක අපූර්ව පණිවිඩයක්. දැස් දෙකම නොපෙනුනත් ජීවිතේ ජය ගන්න පුළුවන්, ලෝකේ ජය ගන්න පුළුවන්, කාටවත් අතනොපා ජීවත් වෙන්න පුළුවන් කියන පාඩම මලිත් මුළු රටටම කියා දෙනවා. මලිත් අපි හැමෝටම හොඳ ආදර්ශයක්. ඒ වගේම මලිත්ගේ ජීවිතයට ශක්තියක් වෙමින් ඔහුත් සමගම සිටින ඔහුගේ බිරිඳ ඔහුගේ ජීවිතයට ලබා දෙන පන්නරය අප මේ මොහොතේ මතක් කරන්නට ඕනේ. අපි දෙන්න තනියම තමයි ඔක්කොම වැඩ කරගන්නේ. බඩු ගේන්නේ එහෙම කරන්නේ මෙයා ගොඩක් වෙලාවට. වියන දේවල් කරන්නේ මා. අනිත් පේන්නේ නැති කට්ටියට වැඩිය හොඳ දක්ෂ කෙනෙක් කියලා මං කියනවා. කොතලාවල පනත රට තුළ දැඩි ආන්දෝලනයක් නිර්මාණය කර අවසන්. ඇතමුන් අවබෝධයෙන් මෙම පනත පිළිබඳව කතා කරන අතර තවත් පිරිසක් අවබෝධයෙන් තොරව අදහස් දක්වනවා. සාමාන්‍ය ජනතාව මෙන්ම දේශපාලඥයින්ද මෙම කාණ්ඩ දෙකටම ඇතුළත්. මේ අතර කොතලාවල පනත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් පැවැත්වීමට ආණ්ඩු පක්ෂ කාර්යාලය සැලසුම් කර තිබෙනවා. මෙම වැඩමුළුව පැවැත්වෙන්නේ ලබන මාස 3 වෙනිදායි. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත පිළිබඳව දේශපාලන වේදිකාවේ මෙන්ම රට තුළ දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් හටගෙන තිබෙනවා. ඊට විපක්ෂය සිය විරෝධය පළ කරමින් විවිධ ප්‍රකාශ මාධ්‍යට නිකුත් කරමින් සිටිනවා. ආණ්ඩු පක්ෂයේ ඇතැම් මැති ඇමතිවරුන්ද කොතලාවල පනතේ ඇති කරුණු උපුටා දක්වමින් ඊට ප්‍රතිචාර දක්වනවා. මෙවන් පසුබිමක මෙම පනත සම්බන්ධයෙන් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට විශේෂ වැඩමුළුවක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ලබන මාස 3 වෙනිදා පස්වරු 2ට මෙම වැඩමුළුව පැවැත්වෙන බවයි පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. ඊට පක්ෂ විපක්ෂ සියලුම මන්ත්‍රීවරුන්ට ආරාධනා කරනු ඇති. විවිධ පාර්ශවයන් කොතලාවල පනත පිළිබඳව සිදු කරන ප්‍රකාශ හේතුවෙන් මෙලෙස මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට තීරණය කර තිබෙනවා. ඊට අධ්‍යාපන ශාස්ත්‍රයේ විද්වතුන් කිහිප දෙනෙකු සහභාගී වීමට නියමිතයි. දැනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කොතලාවල පනත් කෙටුම්පතේ දෙවන දින විවාදය ලබන 6 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. මේ අතර මෙම පනත් කෙටුම්පතට එරෙහිව සංගම් 41ක නියෝජිතයින් ගිවිසුමක් අත්සන් තබා තිබෙනවා. ඊට තැපැල් ගුරු සහ විදුහල්පති සංගම් ඇතුළත්. මෙම ගිවිසුම අත්සන් තැබුවේ කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී. දැන් මේ හැමදාම ගේන සල්ලි තියන අයට ඉගෙන ගන්න දෙන්න කියන ඒ තර්කය තරාදී එක පැත්තකට දාලා
අපි මේ කතාව තරාදී අනිත් පැත්තට දැම්මොත් මේ රටට ඩොලර් රුපියන ඒ ඩොලර් ගැන මේ කතා කරන්නේ ඩොලර් පිටට යනවා පිටරට ගිහිල්ලා ඉගෙන ගත්තාම මේ රටට ඩොලර් රුපියන වතුකම් කරුවන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයේ එක කතාවක් ඒ වගේ මේ කතාව අපිට තව හොයාගන්න පුළුවන් ඇති තරම් මේ රටේ ගොවි ජනතාවගේ සාමාන්‍ය ඇඟලුම් කම්මල වැඩ කරන සේවිකාව. ඔවුන්ට ප්‍රශ්න තියෙන්නේ මේ එකක් අනිකත් එක්ක සම්බන්ධ කරලා කතා කරන්න හයියක් නැහැ. එහෙම කතා කරන්න මතයක් ගොඩනගා ගන්න එහෙම වේදිකාවක් ගොඩනගන්න ශක්තියක් නැහැ. ඒකයි මෙතන තියෙන ප්‍රශ්න. ඒ නිසා නිදහස් අධ්‍යාපනයේ වෙනුවෙන් තියෙන මේ තර්කය අපි හිතනවා කාට හරි ඉගෙන ගන්න තියෙන අයිතියට වඩා මේ රටේ සාතිශ්‍ය බහුතරයක් මිනිසුන්ගේ අධ්‍යාපන අයිති වෙනුවෙන් තියෙන ඉතාම බලවත් සදාචාරමය තර්කයක්. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම 78 විශ්වවිද්‍යාල පනත නොසලකා යන පෞද්ගලික අධ්‍යාපන කේන්ද්‍රයක් නිර්මාණය කරන්න යන්නේ. එතනින් එහාට ගිහිල්ලා මුළු සමාජයේම මිලිටරීකරණයේ දිශානතියට දක්කගෙන යාම සඳහා වූ පිඹුරුපත් ටික මෙන්න මේ පනත ඇතුලේ සකස් වෙලා තියෙන්නේ. අපි දිගින් දිගටම අරගල කරමින් මේ සමාජයට තහවුරු කරලා තියෙනවා මතවාදීම ඉදිරිපත් කළ තියෙන අධ්‍යාපනය කියන්නේ අයිතියක් කියලා. හැබැයි මේ රටේ පාලකයන්ට හැම වෙලාවකම ඕනකම තිබුණා මේ අධ්‍යාපනයේ සෞඛ්‍ය වගේ ජනතා අයිතීන් විකුණන්න ලාභ ලැබීම සඳහා අධ්‍යාපනීය වැනි අයිතීන් වෙළඳ භාණ්ඩයක් බවට පත් කිරීම සඳහා වූ අවශ්‍යතාවයක් හැම කාලෙකම හැම ආණ්ඩුවකටම සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරීක්ෂණ වලින් ගුරුවරුන් හෙට සිට ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ඒ වැටුප් ගැටලු ඇතුළු සිය ඉල්ලීම් වලට නිසි විසඳුම් මෙතෙක් නොලැබීම නිසායි. මේ අතර ගුරුවරුන්ගේ ගැටලු විසඳන්න අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හෙට සිය යෝජනා අමාත්‍ය මණ්ඩලයට යොමු කිරීමට නියමිතයි. වසර දෙකකට ආසන්න කාලයක් අපේ රටේ අධ්‍යාපන කටයුතු වලට දැඩි බලපෑමක් එල්ල වුණා. පාසල්, පෙර පාසල්, උසස් අධ්‍යාපන ආයතන මේ කාලය තුල විටින් විට වසා දමන්නට සිදු වුණා. අදටත් පාසල්, පෙර පාසල්, උසස් අධ්‍යාපන ආයතන වසා දමලා. මේ තත්ත්වයේ එක්ක අනිත් රටවල් කලින් ඔන්ලයින් ක්‍රමවේදය ආරම්භ කරත් අපි පහුවෙලා හරි ඔන්ලයින් අධ්‍යාපන කටයුතු ආරම්භ කළා. බාධක රැසක් මැද්දේ සිග්නල් නැතුව, ඩේටා නැතුව, දුරකථන නැතුව ඇතුළු නිසි පහසුකම් නොමැතිව වුණත් ආරම්භ කරපු ඔන්ලයින් පාසල් අධ්‍යාපන කටයුතු දැන් මුළුමුණින්ම නතර වෙලා දින 14ක්. ඒ කියන්නේ සති දෙකක්. වැටුප් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ගුරුවරුන් හා විදුහල්පතිවරුන් ආරම්භ කර ඇති වැඩ වර්ජනය අවසන් වන පාටක් පේන්නේ නැහැ. පසුගියදා ගුරු විදුහල්පති වෘත්තීය සමිති අධ්‍යාපන අමාත්‍යවරයා හමු වී සාකච්ඡා කළත් ගැටලුවලට නිසි විසඳුම් නොලැබුණු බවයි වෘත්තීය සමිති පැවසුවේ. කොහොම වුණත් හෙට ගුරු වැටුප් ගැටලුව ඇතුළු ගුරුවරුන්ගේ ගැටලුවලට විසඳුමක් සොයන කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට යොමු කිරීමට විෂයභාර අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා සූදානමින් ඉන්නවා. මේ අතර පවතින තත්ත්වය සම්බන්ධයෙන් හා සිය ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා මෙලෙස අදහස් පළ කළා. අපි මේ ක්‍රියාවලිය දිකටම අරන් ගිහලා අපි දැන් හෙට දවසේ සිට අපි දැන් තීරණයක් කරන් තියෙනවා සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණ ක්‍රියාකාරකම් සඳහා ගුරුවරු අදවලා තියෙනවා. අපි ඒ ක්‍රියාවෙනුත් අපි ඉවත් වෙන්න තීරණය කරලා තියෙනවා. දැන් මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශය හෙට දිනේදී කැබිනට් පත්‍රිකාවක් යොමු කරන්න කටයුතු කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ කැබිනට් පත්‍රිකාව හරහා අපේ වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු 5 දෙනෙක්ගෙන් සැදුම්ලත් කමිටුවක් විසින් සකස් කරන ලද වාර්තාව ක්‍රියාත්මක කිරීමට අදාළව මේ කැබිනට් පත්‍රිකාව යොමු වෙයි කියන කාරණාව. ඒ වගේම අපිට අඟහරුවාදා දිනේ සාකච්ඡාවකුත් ඒ සම්බන්ධයෙන් ලෑස්ති කරලා තියෙනවා කියලා අධ්‍යාපන අමාත්‍යවරයා ජනාධිපති කාර්යාලය අපිට දැනුම් දීමකුත් කරලා දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපි අපේ ක්‍රියාමාර්ග නවත්තන්නේ නැහැ මේ ක්‍රියාවලිය යනකොට. අපි ඉල්ලන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය සකස් කළ වැටුප් යෝජනාව ක්‍රියාත්මක කරන්න. අලුත් දෙයක් අපි ඉල්ලන්නේ නැහැ. මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන්ගේ තේවාවන් කටයුතු අස්කිරි පාර්ශවයෙන් මල්වතු පාර්ශවය වෙත බහර දීම ඊයේ දින සිදු වුණා. අතීතයේ සිට සෑම ඇසලපුන් පොහෝ දිනයකදීම පසුදින තේවා කටයුතු වලින් පසුව මල්වතු පාර්ශවයෙන් අස්කිරි පාර්ශවයටත් අස්කිරි පාර්ශවයෙන් මල්වතු පාර්ශවයටත් තේවා කටයුතු බහර දීම සිදුවනවා. ඒ අනුව ඊයේ දිනේ තෙක් දළදා සමිඳුන්ගේ තේවාවන් කටයුතු අස්කිරි පාර්ශවයේ මහානායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් සිදු කරනු ලැබුවා.
එයනුව ඊයේ දින සිට අස්කිරි පාර්ශ්වයේ මහානායක හිමිපාණන් වහන්සේ විසින් මල්වතු පාර්ශ්වයේ මහානායක හිමිපාණන් වහන්සේ වෙත තේවා කටයුතු බහර දීමෙන් පසුව ඉදිරි ඇසළපුන් පොහෝ දිනය තෙක් ශ්‍රී දළදා සමිඳුන්ගේ තේවාවන් කටයුතු මල්වතු මහානායක හිමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසනා මත එම පාර්ශ්වයේ මහා සංඝරත්නය විසින් සිදු කරනු ලබනවා. මෙම කටයුතු බහර දීමේ අවස්ථාවට මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානාහිමියන්, අස්කිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාකුඩ ශ්‍රී ඥානරතන මහානාහිමියන් ඇතුළු මහා සංඝරත්නය සහ දියවඩ නිලමේ නිලංග ප්‍රදීප් දෑල මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. ප්‍රධාන පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyathenews.lk අපගේ වෙබ් අඩවිය වෙත ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.